Deus
උන්වහන්සේ කාලවක ගායනා කරමු. අදවතුන් අපි ගායනා කරමු මේ වචන වලින් උන්වහන්සේ කියමු මගේ දුර්වලයන් පවිත්‍ර කරගන්න. මගේ මාතෘත්ව දැන් පවිත්‍ර කරගන්න. මගේ මනසේ ප්‍රීති දැන් ඔබ ආත්මයේ සිටින්නේ ඔබේ සේවය අදවතුන් ගායනා කරමු සෑම මාසික Yesus Masih, Yesus Mami, Gana.
Yesus Raja Mahadev Swami में खाटू गुरु बीच में लोके हमारो लोके हमारो काले तुमना सगाना खाटू गुरु का माते जो समाज गाना तुम्हारा दिना तुम्हारा सोचो Hallelujah.
Saya menyampaikan langsung kebenaran. Amin. Bermasuk kaurat gana mage minggu kaurat kasih kerana juga kata gana.
සැබවින්ම ඔබ වහන්සේගේ ස්පර්ශය අවශ්‍ය යුගයක සිටින්නේ ස්වාමිනී. දෙවි හිමියනි බලවත් රජතුනි මේ මොහොතේ යමෙක් මේ මෙහි අසනවද සහභාගී වෙනවද නරඹනවද ඒ හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ ස්පර්ශය ඔබ වහන්සේ තබන්න පියාණනි. යමෙක් යම් වේදනාවකින් ප්‍රශ්නයකින් රෝගයකින් පෙළෙන අතරතුර මේ වචන අසනවද මේ මෙහෙයට සහභාගී වෙනවද යේසුනේ ඔබ වහන්සේ උන්ව ස්පර්ශ කරන්න. ඔබ වහන්සේගේ ස්පර්ශය දැනෙන්ට හැඟෙන්ට ඇදහිල්ලේ බලය උන්ගේ ජීවිත තුළ ගලායන්ට ඔබ වහන්සේ ක්‍රියා කරන්න. ඔබ වහන්සේගේ බලවත් අත බලවත්සේ ඔබ වහන්සේ තබන්න පියාණනි. අපි පළමුව සභා පවුලේ හැම කෙනෙක් ගැනම අපි යාඥා කරනවා. රාජදුනි මේ වෙලාවේ ඔබ වහන්සේගේ පාමුල සභා පවුලේ හැම කෙනෙක්වම ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට බාර කරනවා. සමිඳුරිය ඔබ වහන්සේගේ ස්පර්ශය සුවය සමාදානය රැකවරණය ඔබ වහන්සේගේ දරුවන් සමග තමන්න පියාණනි. ඇදහිල්ලෙන් ඔබ වහන්සේගේ පාමුල සිටින්න. ඔබ වහන්සේගේ වචන මතක් කර ගනිමින් ලෝකේ නුඹලාට පීඩා තිබේ ධෛර්යමත් වෙන්න මම ලෝකයෙන් ජයගතිමි කියන වචන මතක් කර ගනිමින් ඇදහිල්ලෙන් ඔබ වහන්සේගේ පාමුල සිටින්න සැමට උපකාර කරන්න. එකිනෙකනාගේ හදවත්වල නැගෙන යාඥාවන් බාර ගන්න අයදුම් පිළිගන්න ඔබ වහන්සේගේ කරුණාව දයාව සැනසීම සුවය සවිය සැපීම එයාගේ ජීවිතවල තබන්න පියාණනි. අපි විශේෂයෙන්ම දේශීය අර්බුදකාරී තත්වයක තිබෙන වෙලාවේ අපේ දේශය ගැන යාඥා කරනවා. සමිඳුනි එකිනෙකනාට අන් අය ගැන සැලකිලිමත් වෙමින් අන් අයව ආරක්ෂා කර ගනිමින් ඔබ වහන්සේගේ දිව්‍ය ප්‍රේමය සැලකීම ඇතුව ජීවත් වෙන්න මෙවන් තත්වයකදී ඔබ වහන්සේගේ පිහිට කරුණාව බලය මඟ පෙන්වීම දෙන්න කියලා අපි ඉල්ලනවා පියාණනි. අපේ නිකාය ගැන යාඥා කරනවා. හැම සභාවක් ගැනම යාඥා කරනවා. දේව සේවයේ දෙන ඔබ වහන්සේගේ දාස දාසීන් ගැන යාඥා කරනවා. දෙවි රාජදුනි ඔබ වහන්සේගේ බලවත් අත සෑම මත තබන්න. මේ වන විට සභා පවුලේ යමෙක් කොරෝනා තත්ත්වයට මුහුණ දීලා ඉන්නවද ඒ අය ගැන අපි යාඥා කරනවා. හිමියනි ඔබ වහන්සේගේ දයාවේ අත ඒ අය මත තබන්න කියලා ඉල්ලනවා. සියලු ගෞරවය පුද කරමින් හිමියනි අපි ඔබ වහන්සේගේ බලවත් වචන දෙස බලන කල එයින් අපට කතා කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන්. ස්තුති සියලු දෙනා වාඩි වෙන්න. දෙවි සමිඳුන්ට අපි තුතිවන්ත වෙමු. උන්වහන්සේගේ පාමුල එතුමන් නමදින්ට තුති දෙන්න අපට දෙන්නා වූ මේ අලංකාර ඉඩ ප්‍රස්තාව ගැන අපි බොහෝ විට දේව වචනේ විවිධ මාතෘකාවන් අධ්‍යයනය කරමින් දේව වචනය පිළිබඳව අපේ දැනුම වැඩි වර්ධනය කරගන්නට වෙහෙසෙන අවස්ථාවන් තිබෙනවා. ඒක කිසි වරදක් නැහැ. දේව වචනය පිළිබඳව අපි අපේ දැනුම වැඩි වර්ධනය කරගත යුතුමයි. හැබැයි අපි අමතක නොකළ යුතු එක කාරණයක් තියෙනවා. ඒ තමයි ඒ සියල්ලට වඩා ඔබ මම ක්‍රිස්තුස් වහන්සේ සමග තිබෙන සම්බන්ධතාවය. ක්‍රිස්තුස් වහන්සේ සමග ඔබ මම යන මේ ගමන උන්වහන්සේට ලන්ව කැපව ගමන් කිරීමේ අවශ්‍යතාවය කිසි විටකත් අපි අමතක කරන්නට නරකයි. අපි අද අවධානය යොමු කරන්නට යන බයිබල් පද කිපයක් ඔබට තිරයේ දකින්නට හැකි වෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරන්නට යන්නේ යොහාන් තුමාගේ සුභාරංචියේ සුදු යොහාන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 16 වෙනි පදය දක්වා. දැන් බලන්න යේසුස් වහන්සේ කියපු දේවල්ම යොහාන් තුමා මෙතන වාර්තා කරනවා. එහෙම නැත්නම් යොහාන් තුමා මෙතන සටහන් කරනවා. බලන්න යේසුස් වහන්සේ කියන්නේ මොකක්ද කියලා. මේ කොටස දෙස බලනකොට යේසුස් වහන්සේ ඔබට මට කතා කරන්නේ උන්වහන්සේ සමග අපේ ගැඹුරු සබඳතාවයේ අවශ්‍යතාවය ගැනයි. මේක කිසි විටක අමතක කරන්න එපා. ජීවිත ගමනේ මොන බාධකාවත් මොන ව්‍යසනාවත් මොන වසංගතාවත් මොන ආර්ථික ප්‍රශ්න රෝග වලට අපට මුහුණ දෙන්න වුණත් අපේ ගැඹුරු සබඳතාවයේ ස්වාමින් වහන්සේ සමග නම් ඒ සියල්ල මැද අපට උන්වහන්සේ සමග ජය ගන්නට ලැබෙනවාට කිසිම සැකයක් නැහැ. හැබැයි අපේ සබඳතාවයේ සමිඳුන් සමග බිඳුණු විට අපේ සබඳතාවයේ උන්වහන්සේගෙන් ඈතට ගිය විට අපි මේ ප්‍රශ්න නිසා හැකිලෙන්න යනවා. ඒ බාධක නිසා පැකිලෙන්න යනවා. ඇදහිල්ලේ නැව අපි බිඳ ගන්න යනවා. ඇදහිල්ලේ ගමනේ අපි පරාජය වෙන්න යනවා. නමුත් සමිඳුන් සමග අපේ ගමන යන විට උන්වහන්සේ සමග ගැඹුරු සබඳතාවයක් ඇතුව අපි අපේ ගමන යන විට
මොන බාධකේ ආවත් අපි ජයග්‍රාහී ලෙස යන්ට යනවාට කිසිම සැකයක් නැහැ. එතකොට අපි හොඳින් මතක තබා ගත යුතු එක කාරණයක් තියෙනවා. මේ සබඳතාවයේ ගැඹුරු වෙන්නේ අපි පල්ලි ගියාට නෙමෙයි. මේ සබඳතාවයේ ගැඹුරු වෙන්නේ අපි ක්‍රිස්තියානි කියලා කිව්වට නෙමෙයි. මේ සබඳතාවයේ ගැඹුරු වෙන්නේ අපි පල්ලියේ හිටපු කාලය අනුව නෙමෙයි. මේ සබඳතාවයේ ගැඹුරු වෙන්නේ අපි පල්ලියේ දරපු තනතුරු අනුව නෙමෙයි. සමිඳුන් සමග සබඳතාවයේ ගැඹුරු වෙන්නේ අපි පාපයට සැබවින්ම පසුතැවිලා සැබෑ ලෙසම පසුතැවිලා හදවතට උන්වහන්සේව පිළිගෙන දේව දරුකම ලබාගෙන පසුතැවිලු වුණු කිතුණු ජීවිතයක් ගත කරන විටයි කියන එක අපි හොඳින් මතක තබා ගත යුතුයි. ඒ පසුතැවීම සමග ක්‍රිස්තුස් වහන්සේ පිළිගෙන අපි ගත කරන්නට ආරම්භන කිතුණු දිවිය දවසකට දෙකකට සීමා කරන්න බෑ. ඒකත් අපි හොඳින් මතක තියාගන්න ඕනේ. අපි යේසුස් වහන්සේ පිළිගත්ත අවුරුදු මෙච්චර ඉස්සෙල්ලා ශුද්ධාත්ම බලය ලැබුවා, දේව සේවයේ යෙදුණා. ඒව ඉතිහාස කතා විතරයි. ඔබේ මගේ කිතුණු ගමනේ වැදගත් වෙන්නේ අද මේ දැන් අද දවසේ ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේ සමග ගමන් කරන්නේ කෙසේද කියන කාරණයයි. ඒක අමතක කරන්න එපා. අද අපි ක්‍රිස්තුස් වහන්සේ සමග ගමන් කරන්නේ කෙසේද? අද අපි ස්වාමින් වහන්සේ සමග ගමන් කරනකොට මොන දේ අප වටපිටාවේ වුණත් අපි පැකිලෙන්නේ නැහැ. මොකද අපේ ස්වාමින් වහන්සේ අපි සමගයි. අපේ ස්වාමින් වහන්සේ අපි සමග අපි ගීතිකාවක් ගායනා කරනවා වගේ ස්වාමින්ගේ නාමය බලවත් පෞරකි අප දිව ගොසින් සැඟවෙන ස්ථානයකි. ලෝකයේ මොන ව්‍යසනයට අපි මුහුණ දුන්නත් අපි දුවලා ගිහිල්ලා උන්වහන්සේගේ පාමුල සැඟවෙනවා. උන්වහන්සේගේ පාමුල සැඟවෙනවා. උන්වහන්සේ සමග සිටිනවා. අද ගොඩක් වෙලාවට ගොඩාක් දෙනා කරදර වෙනවා මේ පවතින තත්වය ගැන. දැන් මම ඒව ගැන හොයන්න එපා, ඒව ගැන කරදර වෙන්න එපා කියනවා නෙමෙයි. අද ගොඩක් දෙනා කල්පනා කරනවා, කතා කරනවා පරිස්සම් වෙන විදිහ ගැන. මේක හොඳ දෙයක්. මොකද එකක් ඔබ පරිස්සම් වුණොත් තමයි ඔබට අනික් අයව පරිස්සම් කරන්න පුළුවන් වෙන්නේ. ඔබ අපරිස්සම් වෙලා අනික් අයව අපහසුවට පත් කරන්න එපා කරුණා කරලා මෙවන් වෙලාවක. ඔබ ප්‍රවේශම් වෙන්න. ඔබ සෞඛ්‍යමය නීති රීති පිළිපදින්න. සෞඛ්‍යමය නීති රීති මදිනම් ඔබ ඔබටත් නීති රීති දාගෙන ඒවා පිළිපදින්න. ඇයි? පළමුව ඔබේ ආරක්ෂාවට. දෙවනුව ඔබ ඇසුරු කරන, ඔබ ආදරය කරන සමහර ඔබ නොදත් අයගේ සමාජයේ අයගේ ආරක්ෂාවට. දැන් අපි දකිනවා මේක කාටවත් දොස් කියන කාරණයක් නෙමෙයි. එන්නත් කරන වෙලාවේ සෙනග පොරකක මේ කරගන්න හදන එක මනුෂ්‍ය ස්වභාවය. හැබැයි ඒ ස්ථානවලට යන ඔබ මේ සෞඛ්‍ය නීති රීති පිළිපදින්න මතක තියාගන්න. බඩු බාහිර ආදිය ගන්න ගියත්, ගමනක් ගියත්, වැඩකට ගියත් ඒ සෞඛ්‍ය නීති රීති පිළිපදින්න ඉගෙන ගන්න. ඒක වැදගත්. ඒ සමගම මේ එන්නත් කරන ගැන විවිධ කාරණා කතා කරනවා. ඇදහිල්ලේ මත ගැනත් කතා කරනවා. හැබැයි කනගාටු දේ අද ගොඩක් දෙනා මේ පවතින තත්වය, මේ පරිස්සම් වෙන්න ඕනේ විදිහ, මේ එන්නත් කරණය, මේවා ඇදහිල්ලට බලපාන දේවල් කතා කර ස්වාමින් වහන්සේ සමග තැබිය යුතු සම්බන්ධතාවය අමතක කරනවා. ස්වාමින් වහන්සේ සමග පවත්වාගෙන යා යුතු සම්බන්ධතාවය අමතක කරනවා. ඒක අමතක කළාම ඔබ මම ඵල නොදරන අත්තක් බවට පත් වෙනවා. ඔබ වාඩි වෙලා උනන්දුවෙන් යාඥාවෙන් කාලය වැය කරමින් සුදෝ යොහන් තුමාගේ සුභාරංචියේ 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 16 කියවන්න. වෙන කවුරුත් නෙමෙයි කියන්නේ. ඔබේ සභාව නෙමෙයි, ඔබේ නිකාය නෙමෙයි, දේවගතිය නෙමෙයි. යේසුස් වහන්සේ කියපු දේ මෙතන තියෙන්නේ. උන්වහන්සේ කියනවා මම සැබෑ වූ මිදිවැලය. මාගේ පියාණන් වහන්සේ ගොවියාය. මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. දැන් එතකොට කෙනෙක්ට හැඟෙයි ඉතින් අපි පල්ලියේ ඉන්නවනේ. පල්ලියේ ඉන්න එක නෙමෙයි වැඩේ. තව විදිහකට පල්ලියේ කනත්තේ වලලන එකත් නෙමෙයි වැඩේ. සදාකාල ජීවනය උරුම කරගන්න එකයි වැඩේ. තව සරල භාෂාවෙන් කිව්වොත්, කිතුණුව කතා කරන තේරුම් ගත හැකි සරලම භාෂාවෙන් කිව්වොත් ස්වර්ග රාජ්‍ය හිමි කරගන්න එකයි වැඩේ. පල්ලියේ ඉන්න එක, පල්ලියේ වැඩ කරන එක, පල්ලියේ අයිතිවාසිකම් භුක්ති විඳින එක, ඒවා ඔක්කොම මේ తాවකාලික ලෝකයට සීමා වුණු දේවල්. මේ පැහැදිලිවම කියනවා මා තුල තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක.
උන්වහන්සේ අපිව ගොඩනගනකොට අපිව හරිගස්සනකොට අපිට මඟ පෙන්වනකොට සමහරවිට අපිට අමාරුයි. දේව වචනේ විනය අනුව අපේ ආත්මික ජීවිත ගෙන යන්න අපිට අමාරුයි. අපි නිකන් ලෝකේ රැල්ලට හුලඟට අවුවෙන වෙලාවල් තියෙනවා අපේ කතා බහේදී පවා. ප්‍රවේශම් වෙන්න මුල් තැන සමිඳුන්ට දෙන්න, සමිඳුන් සමග සබඳතාවය වැඩි වර්ධනය කරගන්න උන්වහන්සේ සමග ඇති සබඳතාවය ගොඩනගා ගන්න. මේ ගොඩනගන්නේ කොහොමද? ප්‍රවෘත්ති බලලා ඒක ගොඩනගන්න බෑ. හැබැයි ප්‍රවෘත්ති බලන්න එපා නෙමෙයි. ප්‍රවෘත්ති බලන්න ඕනේ. අපි රටේ තත්ත්වය දැනගන්න ඕනේ. ඒකේ වරදක් නැහැ. Facebook එකේ පදිංචි වෙලා ඉඳලා ඒව ගොඩනගන්න බෑ. දැන් ඒවට යන එකත් ඒක තම තමුන්ගේ කැමැත්ත, ඒක තම තමුන්ගේ නිදහස. නමුත් ක්‍රිස්තුස් වහන්සේ සමග ගැඹුරු සබඳතාවය ගොඩනගන්න නම් අපි දිනපතා දේව වචනය කියවන්න ඕනේ. දැන් අපි කොච්චර කල් කිතුනොද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. දිනපතා අපි දේව වචනය කියවනවා. අපි දිනපතා දේව වචනය කියවමින් අධ්‍යයනය කරමින් පුද්ගලිකව සහ පවුලක් ලෙස. දැන් මේක මම නැවත මතක් කරන්න ඕනේ. මම නැවත අපේ සභා පවුලේ අයට මතක් කරන දෙයක් මේක. සමහරවිට ඔබ මේ වචනය අහන ඔබ ගෝනවල බැප්ටිස්ට් සභාවේ පවුලේ කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් ඔබ කිතුණුවෙක් වෙන්න ඇති. ඔබේ පුද්ගලික යාඥා ජීවිතය කෙසේද? පවුලක් ලෙස ඔබ එකතු වෙලා දිනපතා යාඥා කරනවද? කල්පනා කරලා බලන්න. පවුලක් ලෙස ඔබ එකතු වෙලා දිනපතා යාඥා කරනවා. දේව වචනය වැදගත්, යාඥාව වැදගත්. අද මේ පවතින තත්ත්වයේ උඩ අතපසු වෙන තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සහභාගීකම. මේ පවතින තත්ත්වයේ උඩ සමහරවිට දේවස්ථානයට යන්න විදියක් නැහැ. ගියත් දේවස්ථානවල සෞඛ්‍යමය නීති රීති නිසා වැඩි වෙලාවක් ගත කරන්න හම්බ වෙන්නේ නැහැ. වැඩි දෙනෙක්ට සහභාගී වෙන්න හම්බ වෙන්නේ නැහැ. අපි නොදැනුවත්වම සහභාගීකම මිදෙනවා. දුරස්ථභාවය වැඩි වෙනවා. මීටරේ නෙමෙයි වැඩිම වෙලා යනවා. ඒක නැති කරගන්න එපා. සභා පවුල කෙනෙක්ට දුරකථන ඇමතුමක් දෙන්න. කතා කරලා අහන්න ඕගොල්ලෝ කොහොමද කියලා. ඕගොල්ලෝ යාඥා කරනවද? දේව වචනය කියවනවද? සමහරවිට ඔබට ආරංචි වෙයි සභා පවුලේ කෙනෙක් මේ අසනීප තත්වයට, අමාරු තත්වයට පත් වෙලා ඉන්නවා කියලා. සභාවේ දේවදාසයට කෝල් කරලා අහන්න එපා කාටද කොරෝනා හැදිලා තියෙන්නේ. අපිට කියන්න කාටද හැදුනේ අහන්න එපා. මොකද ඔහු කැමති වෙන එකක් නැහැ කියන්නේ. මොකද සමහර අය කැමති වෙන එකක් නැහැ කියන්නේ. හැබැයි ඔබ එක එක්කෙනාට කතා කරලා අහන්න කොහොමද ඔබේ තත්වය? කවුරු හරි නිකන් හරි කිව්වොත් අපේ ගෙදර අසනීප වෙලා ඉන්නව නැත්නම් අපිව නිරෝධානය කරලා තිනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වෙන්න. ඔවුන්ගේ අවශ්‍යතාවය ගැන සැලකිලිමත් වෙන්න. ඕන ද්විරිගන්වන්න, ඕන් වෙනුවෙන් යාඥා කරන්න, දුරකථනයෙන් හරි යාඥා කරන්න. මේකෙන් මොකද්ද වෙන්නේ? සහභාගීකම වර්ධනය වෙනවා. සහභාගීකම අඩු වෙනකොට ඇදහිල්ල නිමී යනවා. ඇදහිල්ලේ පාන නිවෙන්න පටන් ගන්නවා. සහභාගීකම වැදගත්. අපට මුණ ගැසෙන්න නොහැකි වුණත් සභා පවුලේ අය සමග සහභාගීකම ගොඩනගන්න මේ ඊටාම වැදගත් දෙයක් බව මතක තබා ගන්න. ඒ තුල සමිඳුන් සමග සබඳතාවය සවිමත් කරගෙන වැඩි වර්ධනය කරගෙන උන්වහන්සේට ලන්ව උන්වහන්සේ තුල සිටින්න. දැන් සමිඳුන් සමග සම්බන්ධතාවයේ වර්ධනය වෙන්නේ අපි අන්ධකාරයේ ක්‍රියාවන් වලින් ඈත් වුණාම. යාකෝබ් තුමා ඊටාම අලංකාර ලෙස යාකෝබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ නැත්නම් යාකෝබ් යවුම් පත්‍රයේ 4 වෙනි පරිච්ඡේදයේ 7-8 පදවල මෙන්න මෙහෙම සඳහන් කරනවා. යාකෝබ් 4:7-8. එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. දෙවියන් වහන්සේට යටත්ව සිටින්න. නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. යක්ෂයාට බය වෙන්න එපා. ලෙඩ රෝග වසංගත වලට බය වෙන්න එපා. ඒවා යක්ෂයාගේ ක්‍රියාවන්. ලෙඩ රෝග වසංගත තියයි, ප්‍රශ්න අමාරුකම් තියයි, දෙවියන් වහන්සේට යටත්ව ඉන්න. දෙවියන් වහන්සේ ඔබ ඔස්සවයි, උන්වහන්සේ ඔබ සමග සිටී. ඒ ගැන කිසි සැකයක් නැහැ. යක්ෂයා පලා යනවා ඇත. දෙවියන් වහන්සේට ලන් වෙන්න. එවිට උන්වහන්සේ නුඹලාට ලන් වෙනසේක. දෙවියන් වහන්සේට ලන් වෙන්න. පව්කාරේනි පවිත්‍ර සිත් පව්කාරේනි නුඹලාගේ අත් පවිත්‍ර කරගන්න. දෙසිත් ඇත්තෙනි නුඹලාගේ සිත් පිරිසිදු කරගන්න. දුක් වෙමින් වැළපෙමින් හඬන්න. පසුතැවීම ගැන යාකෝබ් තුමා කතා කරනවා. ස්වාමින් වහන්සේට ලන්. මේක හිතා වැදගත්. මේක පොඩි ළමෙක්ද, තරුණ තරුණියෙක්ද, වැඩිහිටියෙක්ද, ආච්චි සීයා කෙනෙක් දෙක අදාළ නැහැ. ස්වාමින් වහන්සේට ලන්.
දැන් බලන්න තව දුරටත් පේත්‍රස්තුමා ඉතාමත්ම අලංකාර දෙයක් කියනවා පළවෙනි පේත්‍රස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ. ඉතාමත් අලංකාර දෙයක්. හැබැයි දැන් මේවා කිව්වහම අපි හිතනවා මේවා අපිට කියලා. මේවා අපිට වෙන්නේ අපි උන්වහන්සේ සමග සම්බන්ධතාවය පැවැත්වුවොත් විතරයි. පල්ලි ගියට මේවා අපිට වෙන්නේ නැහැ. අපි ක්‍රිස්තියානි කියලා කිව්වට අපේ ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය ගැන කතා කළාට මේවා අපිට වෙන්නේ නැහැ. අපි දේව වචනයේ අනුව දිනපතා ජීවත් වෙන අය නම් විතරයි මේවා අපිට වෙන්නේ. පේත්‍රස්තුමා කියනවා එක පේත්‍රස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 6 ඉඳලා 8ට මම කියවන්න. එක පේත්‍රස් 5 6 ඉඳලා 8ට එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. උන්වහන්සේ ඔබ වසවයි. අධ්‍යාපනය මොකද වෙන්නේ? විභාගය මොකද වෙන්නේ? විවාහය මොකද වෙන්නේ? රැකියාව මොකද වෙන්නේ? මේවා සාධාරණ සිත් ඇවුල්. මම ඒව නෑ කියන්නේ. හැබැයි හරි මොහොතේ දෙවියන් වහන්සේ ඔසවයි උන්වහන්සේට යටත් වෙන්න. උන්වහන්සේට යටත් වෙන්න ඒක ඉතා වැදගත් දෙයක්. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදරයක්ම උන්වහන්සේ පිට තබන්න. කාගෙනද උන්වහන්සේ සලකන්නේ? මේක අද ගොඩක් කිතුණෝ කියන අය දන්නේ නැහැ. පල්ලි ගිය පල්ලියට උන්වහන්සේ ඔබ ගැන මා ගැන සලකන්න යන්නේ නැහැ. අපේ ආගමික ඉතිහාසයේ කතා කළ පල්ලියට උන්වහන්සේ ඔබ ගැන මා ගැන සලකන්න යන්නේ නැහැ. දිනපතා ඇදහිල්ලේ ගමන උන්වහන්සේට ලන්ව උන්වහන්සේට කැපව උන්වහන්සේ සමග ගමන් කරනවා නම් උන්වහන්සේ ඔබ ගැන මා ගැන සලකනවා. ඒක අමතක කරන්න එපා. ඒක අමතක කරන්න එපා. ඒ සමගම අපිට කියනවා අවදිව සිටින්න. ඇදහිල්ලේ මග අපි සමිඳුන්ට ලන්ව ගමන් කරමු මේ අර්බුදකාරී තත්ත්වය. දැන් සමහර අය මම අහන්න කැමතියි මේවා. ඔබ දේව ගෘහයට සමහරවට යන්න ලැබිලා නැතුවද ටික දවසකට? ඔබ ගීතිකා ගායනා කරනවද ගෙදර? ඔබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවද ගෙදර? ඒව කරන්නේ පල්ලි ගියොත් විතරද? ඒවා පල්ලි ගියොත් විතරක් කරන්නේ නාමික කිතුණු. නිකන් බොරුවට කිතුණුව කියන අය තමයි පල්ලි ගියොත් විතරක් ඒව කරන්නේ. සැබෑ කිතුණුවට ඕනෙම තැනක ලෙඩ ඇඳේ පවා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. දවසක් වෛද්‍යවරියක් වන්නට ඉගෙන ගන්න දරුවෙක් තමාගේ අධ්‍යාපන තත්ත්වය ඉවර වෙලා වෘත්තීය පුහුණු තත්ත්වෙදී ඇයට තිබුණේ ගිහිල්ලා මුණ ගැසෙන්න මරණාසන්නව ඉන්න අය. ඇයට තිබුණේ ගිහිල්ලා මුණ ගැසෙන්න මරණාසන්නව ඉන්න අයට කතා කරලා ඒ අයගේ තත්ත්වය ගැන අධ්‍යයනයක් කරන්න. දැන් ඇය පණ ගැහි ගැහි ගියේ මොන වගේ තත්ත්වයකට මූණ දෙන්න වෙයිද කියලා. ඇය ගිහිල්ලා බොහෝම වයස්ගත කාන්තාවක් ඉන්න ඇඳක් ළඟ වාඩි වෙලා ඇය ඒ කාන්තාවට කතා කළා. ඒ කාන්තාවට ඇඳෙන් බහින්න බෑ. ඇය දුර්වලයි. ඇය ගැන කවුරු හරි බලන්න ඕනේ. දැන් මේ තරුණ වෛද්‍යවරිය වෙන්න ඉන්න ශිෂ්‍යාවට හදවතේ බයක් ඇතුව ඇයට කතා කළේ. හැබැයි කතා කරනකොට ඇගේ ස්වර්ගීක බලාපොරොත්තුව ගැන මේ තරුණියට කතා කළා. ඇගේ ඇදහිල්ලේ බලාපොරොත්තුව ගැන මරණය ඇයට ජයග්‍රහණයක් බව ඇය කතා කළා. වෘත්තිමය පුහුණුව කෙසේ වෙතත් ඒ දවස ඇගේ අවසන් වුණේ ඇය පුද්ගලිකව ක්‍රිස්තුස් වහන්සේ හඳුනගෙන. මෙන්න ඇදහිල්ලේ ගමන යන අයගේ ජීවිත වෙනස. සභාවට යන අයයි සැබෑ ඇදහිල්ලේ ගමන යන අයයි වෙනස් කියන එක අමතක කරන්න එපා. පල්ලි ගියොත් විතරක් ගීතිකා කියන්න එපා. පල්ලි ගියොත් විතරක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න එපා. ඔබ ගියත් නැතත් ඔබ කොතන හිටියත් ඔබ මොන තත්වයේ හිටියත් ජීවමාන බලවත් සමිඳුන් නමදින්න එතුමන්ට තුති දෙන්න. උන්වහන්සේ කියනවා මම ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙක කෙනාට ප්‍රේම කළා. උන්වහන්සේ කියනවා ඔබ කියවලා බලන්න යෝහන් 15 නුඹලා මාගේ මේ ආඥා පවත්වනවා නුඹලා මගේ මිත්‍රයෝ. අපි කැමති නේ ලොකු කෙනෙක් මගේ මිත්‍රයෙක් කියලා කියන්නේ. රටේ තත්වයක් දරන කෙනෙක් ජනප්‍රිය ක්‍රීඩකයෙක් අපි කැමති හැමගේ යාළුවෙක් කියලා කියන්නේ. ලොව මම පාලනය කරන ස්වාමින් වහන්සේ කියනවා ඔබ මගේ ආඥා පවත්වනවා ඔබ මගේ මිත්‍රයෙක් කියලා. ආඥා පවත්වමින් උන්වහන්සේගේ මිත්‍රයෙක් වෙන්න. ඒ කොටස යේසුස් වහන්සේ කියලා අවසන් කරන්න යෝහන් සඳහන් කරන්න මේමයි. නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කෙලෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත්. මොනවාද මේ ඵල? එකක් තමයි ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සඳහන් වෙන ඵල ආත්මීක ඵල. මේවා ඔබේ ජීවිතේ වර්ධනය කරගන්න මේක ඉතා අවශ්‍යයි. අනික තමයි ස්වාමින් වහන්සේගේ වචනේ ඔබ අන් අයට කියා ඒ අය
දේව රාජ්‍යයට දිනන ඵල. නැත්නම් ගැලවීමේ මගට ගෙනෙන ඵල. එලෙස ඵල ඇතුව ක්‍රිස්තුස් වහන්සේට ළඟ ඵල දරන ජීවිත ගත කරන්නට දෙවි සමිදානෝ ඔබ සැමට පිහිට වන සෙක්වා ඔබ සැමට යේසු පිහිටයි අපි යාඥා කරමු. දයාවේ රජදුනි ධර්මිෂ්ඨ දෙවිදුනි ඔබ වහන්සේ ජීවමාන බලවන්ත එකම දෙවියන් වහන්සේයි. ඒ නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා, ගෞරවය දෙනවා, මහිමය දෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ තුල ජීවත් වීම කරුණ කොටගෙන ජයග්‍රාහී ඵලදරන කිතුණු දිවි ගත කරන්නට හැම කෙනෙකුටම පිහිට වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි සියලු දෙනා එක්ව ගායමු තිරේ දිස්වන ගීතිකාව මාහිමි හමුවන්ට හිස් අතින් යන්ට වේද ඒ හිමි නිසා මෙමට සේවයක් කරන්නට ඇත. අපි යාඥා කරමු දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමද අපි එකිනෙකා සමග සදා කාලයටම පවතිවා ආමෙන්.